හරි. 12 වෙනි ගාන කියලා දෙන්න කලින් මට පොඩි තියරි පාඩයක් ඔබත් එක්ක කතා කරන්න ඕන. කරුණාකරලා ඔබ කියන්න පළවෙනි ධන නිකිල n ගේ වර්ගයන්ගේ එකතුව කොච්චරද? 1 වර්ග, 2 වර්ග, 3 වර්ග, 4 වර්ග, ඔහොම n වර්ග. පළවෙනි ධන නිකිල n ගේ වර්ගයන්ගේ එකතුව මතකයෙන් කියන්න n ධන 1 2n ධන 1 බෙදීම 6යි. එතකොට පළවෙනි ධන නිකිල 10 එකතුව 1 වර්ග එතකොට කියන්නේ පළවෙනි ධන නිකිල 10 එකතුව 1 වර්ග 2 වර්ග 3 වර්ග 10 වර්ග. ඔව් n වෙනුවට 10 දානවා. 10 ධන 1 දෙවරක් n ට 10 දෙවරක් 10 ධන 1 බෙදීම 6යි. මේ සෑම n කෙනෙකුටම 10ක් දානවා. ඒතර පළවෙනි ධන නිකිල 8 නම් 1 වර්ග 2 වර්ග 3 වර්ග 8 වර්ග 8 ධන 1 දෙවරක් 8 ධන 1 බෙදීම 6යි. 12 රෝමි ලක්කම් 1 සිරස් රේඛා 9ක් සහ තිරස් රේඛා 9කින් සමන්විත චෙස් බෝඩයක් රූපේ පෙන්වා ඇත. රෝමි ලක්කම් 1 මෙම රේඛාවලින් සෑදුණු සමචතුරස්‍ර ප්‍රමාණය කොපමණද? අපෙන් අහනවා මෙන්න මේ රේඛාවලින් සෑදෙන සමචතුරස්‍ර කීයක් තියෙද? අපි ඉස්සෙල්ලම මම කුඩාම සමචතුරස්‍ර හිතන්න. කියන කුඩාම සමචතුරස්‍ර කීයක් තියෙද? මෙතන මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. මේ දෙකේ කුඩාම සමචතුරස්‍ර 8යි. ඒ වගේ පේලි කීයක් තියෙද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඒක කුඩාම සමචතුරස්‍ර 8 ගානේ පේලි 8යි. එහෙනම් කුඩාම සමචතුරස්‍ර 8 ගානේ පේලි 8ක් තියෙනවා. 8 වර්ගයක් තියෙනවා. ඊළඟට මම හිතන්නම් මේ කුඩා කොටු 4ක් තියෙන සමචතුරස්‍ර. මේ කොටු 4ක් ගත්තොත් මෙන්න මේ වටේට සමචතුරස්‍රයක් හඳින්න පුළුවන් නේද? මේ වගේ. මේ කුඩා කොටු 4කින් එන සමචතුරස්‍ර. මේ සමචතුරස්‍ර නේද? කීයක් තියෙනද බලමු. බලන්න මෙන්න මේ 1යි 2යි මේ පේලි දෙකක් නේ. මෙන්න මේ පේලි දෙකේ මේ වගේ සමචතුරස්‍ර කීයක් අඳින්න පුළුවන්ද කියලා රූපය අඳින්න. 1යි ඊළඟ මෙතනින් පටන් ගත්තොත් මේ 2යි 2යි මේ විදිහට ගත්තොත් 3යි 4යි රටාව අරගෙන අඳින්න තනියම 5යි 6යි 7යි. එතන මේ පැත්තට ඔය වගේ සමචතුරස්‍ර 7ක් අඳින්න පුළුවන්. එක පේලියක සමචතුරස්‍ර 7යි. ඒ වගේ පේලි කීයක් අඳින්න පුළුවන්ද? 1යි 2යි 3යි 4යි 5යි 6යි ඒ වගේ පේලි 7ක් නේ. එහෙනම් මේ වගේම තියෙනවා 7 ගුණ කිරීම 7. කොච්චරද? 7 වර්ගයක් 49. එතන කුඩාම සමචතුරස්‍ර මේ වගේ සමචතුරස්‍ර 64යි. මේ වගේ සමචතුරස්‍ර 7 වර්ග 49ක් තියෙනවා. දැන් ඊළඟට බලන්න පුළුවන් අපිට මේ වගේ 3 දෙනෙක්ගෙන් සමචතුරස්‍ර එනවා නේද? බලන්න සමචතුරස්‍ර කීයක් එනවද කියලා. දැන් අපි බලමු කුඩා කොටු 3ක් සහ 3ක්. ඒ කියන්නේ 3 වරක් 3 9ක්. කුඩා කොටු 9කින් සමන්විත මේ වගේ සමචතුරස්‍ර කීයක් තියෙද? ඒතර මේක තේරුම් ගන්න නම් පුතාලට සිද්ධ වෙනවා මේ චෙස් බෝඩ් එකේ සමචතුරස්‍ර ඇඳලාම තේරුම් ගන්න. මේ පැත්තේ මෙතනින් පටන් ගමු. 1යි නේ 2යි 3යි 4යි
5යි කීයක් එනවද? 6යි. ඒ විදිහටම 15ටත් නේ 15ටත් 1යි 2යි ඒ වගේම 6ක් එනවා. එහෙනම් මේ විදිහේ 6 ගුණ කිරීම 6 36ක් තියෙනවා. 6 වල. එහෙනම් ඒ රටාවට පුතාලා ඊළඟට කොටු 4ක් තියෙනවා. 4ක් 4 16. පුංචි කොටු 16ක් තියෙන සමජාතෘෂ්ඨ කීයක් අඳින්න පුළුවන්. ඒක ගණිත පුතාලාට තේරෙයි 5 වර්ගයක් වෙනවා. ඒ විදිහට දිගටම ගියාට පස්සේ 4 වර්ග 3 වර්ග 2 වර්ග අවසානයේ එනවා මෙන්න මේ ලොකු සමජාතෘෂ්ඨ. මේක සමජාතෘෂ්ඨ නේද? 1 වර්ග. එහෙනම් දැන් බලන්න මාකින් එක ඔබට ඇවිත් තියෙනවා 8 වර්ග ධන 7 වර්ග ධන 6 වර්ග ධන 5 වර්ග ධන 4 වර්ග ධන 3 වර්ග ධන 2 වර්ග ධන 1 වර්ග. එහෙනම් මේ තියෙන මුල් පද මුල් නිකිල සමහරවිට මුල් නිකිල 8 වර්ගයන්ගේ එකතුව නේද? එහෙනම් මුල් ධන නිකිල 8 වර්ගයන්ගේ එකතුව n ධන 1 2n ධන 1 බෙදීම 6ට අනුව උත්තරේ ගන්න 8 8 ධන 1 දෙවරක් 8 ධන 1 බෙදීම 6යි. එහෙනම් සුළු කරාම එනවා 204ක්. රෝමිලක්කම් දෙකේදී කියනවා කොපමණ ගණනක් සමචතුරස්‍ර නොවන ඍජුකෝණාශ්‍ර තිබේද? මම ඒක කතා කරන්න පහසු වෙන්න මේ පැත්තට ගන්නම් A B C D E F G H I. එතකොට මේ තිරස් රේඛා A B C D E F G H I. සිරස් රේඛා 1 2 3 4 5 6 7 8 9. දැන් ඔබ ඕනම තිරස් රේඛා දෙකක් හිතන්න. දැන් මේ ගාන පැහැදිලි කරගන්නම් ඔබ මේ ක්‍රියාකාරකම් කළ යුතුයි. මොකද කිව්වේ ඕනෑම තිරස් රේඛා දෙකක්. මම හිතන්නම් තිරස් රේඛා දෙකක් B නුයි F නුයි. B කියන රේඛාවයි F කියන රේඛාව. තිරස් රේඛා දෙක. දැන් පුතාලා ඕනෑම සිරස් රේඛා දෙකක් හිතන්න. ඕනෑම සිරස් රේඛා දෙකක්. මම හිතන්නම් 3යි 6යි. බලන්න මේ ටිකෙන් වට වෙනව නේද? අපිට ඍජුකෝණාශ්‍රයක් හෝ සමචතුරාශ්‍රයක්. දැන් ඒක රූපය ගත්තොත් B මේක F කියන්නේ මේක 3 කියන්නේ මෙතන 6 කියන්නේ මෙතන. එතකොට 3 ඉඳලා 6 දක්වා B වල ඉඳලා F දක්වා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7 8 9 10 11 12 මේ පැත්තට 3යි මේ පැත්තට 4යි ඍජුකෝණාශ්‍රය. එතකොට අපිට ගන්න පුළුවන් ඕනනම් C නුයි E නුයි බලන්න C නුයි E නුයි ඕනෑම රේඛා දෙකක්. මේ පැත්තට ගමු අපි 5යි 7යි. ඒ තේරෙනව නේද? චුට්ටක් රූපේ බලමු එක. C නුයි E නුයි මේ දෙන්න C නුයි E නුයි 5යි 7යි මේ දෙන්න. එන C මෙතන 5 දක්වා 7 දක්වා මේ පැත්තෙන් E. සමචතුරාශ්‍රයක් නේද? එහෙනම් ඕනෑම තිරස් රේඛා දෙකෙනුත් ඕනෑම සිරස් රේඛා දෙකෙනුත් සමචතුරාශ්‍ර නොවන ඍජුකෝණාශ්‍ර හෝ සමචතුරාශ්‍ර හැදෙනව නේද? එහෙමනම් ඕනෑම තිරස් රේඛා දෙකෙනුයි ඕනෑම සිරස් රේඛා දෙකකිනුයි මේ ආකාරයේ චතුරාශ්‍රයක් ලැබෙනව නේද? එතෙන් ලැබෙන්න පුළුවන් සමචතුරාශ්‍ර වෙන්න පුළුවන් සමචතුරාශ්‍ර නොවන ත්‍රිකෝණාශ්‍ර වෙන්න පුළුවන්. එහෙනම් අපි මෙතෙන්දි ඉස්සෙල්ලාම කරන්නේ මේ වගේ චතුරාශ්‍ර කීයක් එනවද? සමචතුරාශ්‍ර හෝ සමචතුරාශ්‍ර නොවන ත්‍රිකෝණාශ්‍ර කීයක් එනවද? ඒක බලන්න අපි කරන්නේ තිරස් රේඛා දෙකක් තෝරන. ඔක්කොම තිරස් රේඛා 9ක් තියෙනවා.
ඒ 9න් දෙකක් තේරුවා. ඉන්පසු සිරස් රේඛා දෙකක් තෝරන්න. මේ රූපය අදිද්දිත් අපි ඒ දෙන්න කරේ. සිරස් රේඛා දෙකක් තෝරමු. සිරස් රේඛා 9ක් තියෙනවා. 9න් දෙකක් තෝරමු. එතකොට මෙතන එනවා සමචතුරස්‍රත් සමචතුරස්‍ර නොවන ඍජු කෝණාශ්‍ර. මේකෙන් අඩු කරමු අපි කලින් හොයාගෙන තිබුණා සමචතුරස්‍ර කීයක් එනවද කියලා. කලින් අපි සමචතුරස්‍ර කීයක් එනවද කියලා හොයාගෙන තිබුණා 204ක්. එන සමචතුරස්‍ර 204 අඩු කරොත් ඉතිරි ඒවා සමචතුරස්‍ර නොවන ඍජු කෝණාශ්‍ර. එහෙනම් බලන්න මාකින් එක තිරස් රේඛා දෙකක් තේරීම 9c2යි සිරස් රේඛා දෙකක් තේරීම 9c2යි මුළු ඍජු කෝණාශ්‍ර ගන්න. එතකොට ඍජු කෝණාශ්‍ර කියන දෙයට සමචතුරස්‍රත් අයිති. මුළු ඍජු කෝණාශ්‍ර ගණන 9c2 වාරයක් 9c2 1296යි. සමචතුරස්‍ර කලින් හොයාගත්තා 204ක් තියෙනවා. එහෙනම් සමචතුරස්‍ර නොවන ඍජු කෝණාශ්‍ර 1296න් අඩු කරන්න ඕන 204. 1092ක් එනවා. රෝමි ලක්කම් 3 ඉහත චෙස් බෝඩ් එකේ කුඩාතම සමචතුරස්‍රයන් සලකන්න. එවැනි කුඩාතම සමචතුරස්‍ර දෙකක් තෝරාගත හැකි ආකාර කොපමණ තිබේද? කුඩාතම සමචතුරස්‍ර දෙකක්. right. දැන් බලන්න. කුඩාතම සමචතුරස්‍ර කීයක් තිබුණාද? 1 2 3 4 5 6 7 8යි 64ක් තියෙනවා. එන 64න් ඕනම දෙකක් නේද? මේක වෙන්න පුළුවන්, මෙයයි වෙන්න පුළුවන්, මෙයයි සහ මෙයයි වෙන්න පුළුවන්. එහෙනම් ඕනම දෙකක් තෝරගන්න පුළුවන් විදි කොච්චරද? 64යි C2යි. සුළු කරන්න උත්තරය ගන්න. ඔබට ආන්සර් පැක් එකේ පේනවා කුඩාතම සමචතුරස්‍ර දෙකක් තේරීම 64යි C2 2016ක් කියලා ඉන්නේ. අංක 4 කුඩාතම සමචතුරස්‍ර දෙකක් තෝරාගත යුත්තේ එම සමචතුරස්‍ර දෙකම එකම පේලියකටවත් එකම තීරුවකවත් නොපිහිටන ලෙසය. කළ හැකි වෙනස් තෝරා ගැනීම කොපමණද? right. දැන් බලන්න රූපය. ඔබ සමචතුරස්‍ර කුඩාතම සමචතුරස්‍ර දෙකක් තෝරගන්න ඕන. ඒ කුඩාතම සමචතුරස්‍ර දෙක තෝරගන්න ඕන. ඒ සමචතුරස්‍ර දෙකම එකම පේලියකවත් එකම තීරුවකවත් නොතිබෙන්න. උදාහරණයක් ලෙස ඔබ මෙන්න මේ සමචතුරස්‍රය තෝරගත්තා නම් මේ පේලිය තුල කිසිම සමචතුරස්‍රයක් දෙවන සමචතුරස්‍රයේ තෝරගන්න බෑ. අපි ඇත්තටම සමචතුරස්‍ර දෙකක් තෝරන්න ඕනේ. ඒත් මේක තේරුවොත් මේ පේලිය තුල වෙන සමචතුරස්‍රයක් තෝරගන්න බෑ. මේකවත් තෝරගන්න බෑ. මේක තෝරගත්තොත් මේ තීරුව තුලත් කිසිම සමචතුරස්‍රයක් තෝරගන්න බෑ. මේකවත් මේ එක සමචතුරස්‍රයක්වත් තෝරගන්න බෑ. එතකොට දැන් මේ සමචතුරස්‍ර තෝරගත්තා නම් මේ පේලියේ කිසිම සමචතුරස්‍රයක් තෝරගන්න බෑ. මේ තීරුවේ කිසිම සමචතුරස්‍රයක් තෝරගන්න බෑ. එහෙනම් ඔබට තව සමචතුරස්‍ර කීයක් ඉතිරිද? ඔක්කොම සමචතුරස්‍ර කීයක් තිබුණාද? ඔක්කොම සමචතුරස්‍ර කුඩා සමචතුරස්‍ර 8 වරක් 8 64ක් තිබුණා. නේ? දැන් බලන්න මෙතන සමචතුරස්‍ර කීයක් අයින් වෙලාද? මෙතෙන්ට 8යි මේ පැත්තට 8යි නේ 1 2 3 4 5 6 7 8. මෙතන 1යි 2යි. එතන 8ෙන් ගණන් කරද්දී 8යි 9 10 11 12 13 14 15. එතන සමචතුරස්‍ර 15ක් අයින් වෙලා තියෙනවා දෙවන සමචතුරස්‍රය තෝරන්න. එහෙනම් දෙවන සමචතුරස්‍රය තෝරන්න 64න් 15ක් අයින් වෙනවා. එතකොට කීයක් එනවද? 64න් 15ක් අයින් වුණොත් 49ක් එනවා. ඉතිරි 49න් එකක් තෝරන්න පුළුවන්. දැන් අපි රෝමි ලකම් 4 උත්තර ලියන්න සූදානම් වෙමු. එතකොට මෙතන ක්‍රියා දෙකක් තියෙනවා. මතක තියාගන්න ක්‍රියා දෙකක් තියෙනවා. මොකද්ද ක්‍රියා දෙක? එක සමචතුරස්‍රයක් තෝරනවා. ඒ පේලියවත් ඒ තීරුවවත් නොවන තව සමචතුරස්‍රයක් තෝරනවා. ඕක තමයි ක්‍රියා දෙක. එහෙමනම් ඉස්සෙල්ලාම අපි එක සමචතුරස්‍රයක් තෝරනවා. එහෙනම් පළවෙනි ක්‍රියාව එක සමචතුරස්‍රයක් තෝරනවා.
එන එක සමජාතුරාශ්‍රයක් තෝරන්න ඇත්තටම සමජාතුරාශ්‍ර කීයක් තියෙද? දැන් කිසිම සමජාතුරාශ්‍රයක් තාම තෝරලා නැහැ. එහෙනම් ඔබට සමජාතුරාශ්‍රයක් තෝරන්න පුළුවන් ක්‍රම කීයක් තියෙද? මෙතන සමජාතුරාශ්‍ර 64ක් තියෙනවා. ඒ 64න් ඕනෑම සමජාතුරාශ්‍රයක් තෝරන්න. ඕනෑම සමජාතුරාශ්‍රයක් තෝරන්න. ඔබ DE 3 4 අතර සමජාතුරාශ්‍රයක් තේරුව හිතමු. එහෙනම් දෙවෙනි ක්‍රියාව තමයි ඉතිරි සමජාතුරාශ්‍රය තෝරන එක. එහෙනම් දැන් මේ 64 යටතේ අපි එක සමජාතුරාශ්‍රයක් තේරුවා. ඒතකොට ඇත්තටම මේ වගේ ක්‍රම 64ක් මේක තෝරයි, මේක තෝරයි, මේක තෝරයි, මේක තෝරයි. ඔය වගේ සමජාතුරාශ්‍ර 64ක් තෝරන්න පුළුවන්. 64න් කුමන හරි එක ක්‍රමයකට එක සමජාතුරාශ්‍රයක් තේරුවා. දැන් ඉතිරි සමජාතුරාශ්‍රය තෝරන්න අපිට ඉතිරි සමජාතුරාශ්‍ර 49ක්. මම ඒක කොහොමද එන්නේ කියලා පෙර සඳහන් කරා. එහෙනම් ඉතිරි 49න් එකක් තේරුවා. එහෙනම් මුළු ක්‍රියාව 64C1 දෙවන සමජාතුරාශ්‍රයේ සේරීම 49C1. මෙන්න මෙහෙම ලිව්වොත් මේ උත්තරේ වැරද්දක් තියෙනවා. ඔබට තේරෙනවද මොකක්ද ඒ වැරද්ද කියලා? ඔබට තේරෙනවද චුට්ටක් බලන්න 64C1 යටතේ මේ සමජාතුරාශ්‍රය තේරුවා 49C1 යටතේ මේ දෙන්නට අයිති නැති මේ වගේ තැනක සමජාතුරාශ්‍රයක් තේරුවා. මෙන්න මේ කියලා දේ නම් හිතන කියන්නේ ගොඩාක් හිතන දරුවෙකුට විතරයි තේරෙන්නේ. රයිට්. කරුණාකර තේරුම් ගන්න උත්සාහ කරන්න මේක ගොඩාක්ම හිතලා තේරුම් ගන්න ඕන දෙයක්. එතකොට මොකද්ද කිව්වේ? පළවෙනි සමජාතුරාශ්‍රයට මේක තේරුවා, දෙවන සමජාතුරාශ්‍රයට මේක තේරුවා. ඔක තමයි ක්‍රියාවලිය. එතකොට දරුවෙක් දැන් මෙන්න මේ 64C1 යටතේ මෙයයි තේරෙනවා, මෙයයි තේරෙනවා, මෙයයි තේරෙනවා, මෙයයි තේරෙනවා, මෙයයි තේරෙනවා, මේ ඕන කෙනෙක් තේරෙන්න පුළුවන්. ඒතර 64C1 යටතේ මෙයයි තේරෙන එකක් තියෙනවා. අපි දෙවෙනි සමජාතුරාශ්‍රය තෝරගත්තේ මෙයයි. ඒතර මේ 64C1 යටතේ මෙතන ඉන්න එක්කෙනා තේරෙනවා. ඒතර මෙතන ඉන්න එක්කෙනා 64C1 යටතේ තේරුවොත් 49C1 යටතේ ආයිසරයක් මේ තේරෙනවා. ඒතර කලින් ක්‍රමයම නේද? කලින් තෝරා ගැනීම නේද? එතන එකම ක්‍රියාව ආයසරයක් එන්න පුළුවන්. ඒ කියන්නේ 64C1 යටතේ මෙයයි තේරුවොත් මම මේක ලියන්න. 64C1 යටතේ මෙයයි තේරුවොත් මෙයයි තේරෙන්න පුළුවන් මේ එක් උදාහරණයක් විතරයි 49C1. දරුවෙක් 64C1 යටතේ මේක තේරුවොත් 49C1 යටතේ මේක තේරෙනවා. එතකොට එකම කොටු දෙක නේද අවසානයේ තේරෙන්න තියෙන්නේ. ඒ නිසා එකම අවස්ථාව දෙසරයක් රිපීට් වෙලා. මේ වගේ වෙලාවක දෙසරයක් රිපීට් වෙලා නේද? අපිට සිද්ධ වෙනවා මේ සම්පූර්ණ ප්‍රකාශනය ක්‍රමාරෝපිත දෙකකින් බෙදන්න. 64C1 49C1 ඒකම වෙන්න පුළුවන් 49C1 64C1 ඒ දෙකම මාරු රිපීට් වෙනවා. එහෙනම් මේකේ උත්තරය එන්නේ පළවෙනි කොටුව තෝරන්න පුළුවන් 64C1. ඉන්පසු දෙවන කොටුව තෝරන්න පුළුවන් 49C1. එකම ක්‍රියාව යලි යලි වෙන ඒ කියන්නේ එකම දේ අවස්ථා දෙකේම ලැබිය හැකි නිසා ක්‍රමාරෝපිත දෙකකින් බෙදෙනවා. දොළොස්වැනි ගානේ B කොටස Z1 සහ Z2 යනු සංකීර්ණ සංඛ්‍යා වේ. Z1 මාපාංක සමානයි 12 සහ Z2 ඍණ 3 ඍණ 4යි මාපාංක සමානයි 5 වන පරිදි Z1 හා Z2 පද එකම අගතලයක දක්වන්න. එනයින් Z1 ඍණ Z2 මාපාංකය සඳහා ලැබිය හැකි උපරිම සහ අවමාගය සොයන්න. හරි. මෙන්න මේ ගාන සඳහා අවශ්‍ය තියරි කොටස තමයි සංකීර්ණ සංඛ්‍යා දෙකක් යාකන රේඛාවේ දිග අපිට මේ දිග AB කියන්නේ. මේ සංකීර්ණ සංඛ්‍යා දෙකක් යාකන රේඛාවේ දිග ගන්න පුළුවන්. ඒ සංකීර්ණ සංඛ්‍යා දෙකේ අන්තරයේ මාපාංකය. එතකොට කරුණාකරලා අපි සංකීර්ණ සංඛ්‍යා වීඩියෝ 12ක් විතර කරලා තියෙනවා. ඒ නිසා සංකීර්ණ සංඛ්‍යා වීඩියෝ බැලුවේ නැත්නම් පළවෙනි වීඩියෝ එකේ සිට
අධ්‍යයනයක් කරගෙන යන්න මේ නිවාඩු දවස් ටිකේ. මොකද මේ වගේ නිවාඩු කාලයක් ඔබට ආයි මම හිතන්නේ ජීවිතේටම ලැබෙන එකක් නෑ. එම නිසා සංකීර්ණ සංඛ්‍යා වීඩියෝ ටික හරියට අධ්‍යයනයක් කරන්න. Z1 මාපාංක සමානයි 12. Z2 මාපාංක සමානයි 12 වන පරිදි තමයි ආගන්තරයේ Z1 ඉන්නේ. එහෙනම් කරුණාකරලා කියන්නේ Z1 මොන වගේද ඉන්නේ? ඔව්. අපි මේක ඕන හදන්න පුළුවන් Z1 අඩු කිරීම බිඳුව දාන බිඳුවයි අය මාපාංකය 12. මෙතනින් කියවෙන්නේ කේන්ද්‍රය බිඳුව දාන බිඳුවයි අය වෙච්ච අරය 12ක් වෙච්ච වෘත්තය. මෙන්න මේ ලොකු වෘත්තය. ඒක තමයි Z1 පදය. Z2 ඉන්නේ Z2 ඍණ 3 ඍණ 4යි මාපාංකය සමානයි 5යි. අපි කරන්නේ අඩු කිරීමක් විදියට හදනවා. ඒක ඍණක් එළියට ගත්තා. එහෙනම් මේකෙන් Z2 ඉන්න ප්‍රදේශය මොන වගේද? කේන්ද්‍රය 3.4යි වෙච්ච මේ 3.4යි වෙච්ච අරය 5ක් වෙච්ච වෘත්තයක. පද පිළිබඳ වීඩියෝ එකේ මේක හොඳින් පැහැදිලි කරලා තියෙනවා. අරය 5ක් වෙච්ච වෘත්තයක. හරි. දැන් අපිට කියනවා Z1 ඍණ Z2 මාපාංක සඳහා තියෙන්න පුළුවන් අඩු මාගයක් වැඩි මාගයක්. එහෙනම් ඔබ පෙන්වන්නේ ඉස්සෙල්ලාම Z1 ඉන්නේ කොහෙද? මම ආයිත් පෙන්නනවා. මෙන්න මේ වෘත්තේ. Z2 ඉන්නේ මේ වෘත්තේ කොතනද? ඕන තැනක. Z2 ඉන්නේ මෙන්න මේ වෘත්තය මත කොතනද? ඕනම තැන. එහෙනම් මෙන්න මේ වෘත්තය මත ලක්ෂයක ඉඳලා මේ වෘත්තය මත ලක්ෂයකට මේ පරිධිය මත ලක්ෂයකට තියෙන අඩුම දුර කොච්චරද? Z2 ඉන්නේ Z2 මාපාංක අඩුම දුර. අඩුම දුර ගන්න පුළුවන් නේද? මෙන්න මෙහෙම නිර්මාණයක් කරොත් මෙන්න මේ දිග නේද අඩුම දිග. එහෙනම් මෙන්න මේ දිග ගන්නේ කෙසේද? මේ ලොකු වෘත්තයේ අරය 12යි. එතන මෙතන ඉඳලා මෙතෙන්ටම 12ක් තියෙනවා. පොඩි වෘත්තයේ අරය 5යි. එතකොට මේක 5යි මෙතන 5යි. ලොකු වෘත්තයේ අරය 12යි. එහෙනම් මෙතන 5යි මෙතන 5යි විස්කම්භය 10යි. 5යි 5යි 10යි. ලොකු වෘත්තයේ අරය 12යි. එහෙනම් මෙතන එනවා 12න් 10ක් අඩු කරලා 2යි. එහෙනම් Z1 ඍණ Z2 අවමාගය 2ක් වෙනවා. දැන් කියන්න Z1 Z2 අතර තියෙන වැඩිම දුර. වැඩිම දුර ගන්න පුළුවන් මෙන්න මෙතන Z1 ඉන්න වෙලාවේ මෙතන Z2 ඉන්න වෙලාවේ. ඒක නේද වැඩිම දුර. මේ මම ඔය අදලා පෙන්නන මේ දුර නේද වැඩිම දුර. කියන්නේ වැඩිම දුර ගන්න කොහොමද? අපි දන්නවා මේක නම් ලොකු වෘත්තයේ අරය 12. පොඩි වෘත්තයේ අරය වගේ දෙකක් විස්කම්භය 5යි 5යි 10යි. මේ ටික 10යි. එහෙනම් මෙන්න මේ දුරයි මේ දුරයි අතර තියෙන දුර කොච්චරද? 10 ධන 12. 22. එහෙනම් මේ දුර නේද? මේකත් අතර. කොච්චරද? මේ ටික 12යි විස්කම්භය 10යි. එහෙනම් Z1 ඍණ Z2 මාපාංකේ වැඩිම 22යි. 12 වෙනි ගානේ B කොටස රෝම ඉලක්කම් 2 තියරි පාර්ට් එකක් තියෙනවා. Z සංකීර්ණ සංඛ්‍යාවක් නම් Z වාරයක් Z බා මාපාංක Z වර්ග බව ඔබට ඒක සාධනය කිරීම පේනවා. ඒ තාත්වික සංඛ්‍යාවක් නම් A බා Aම බව පෙන්වන්න තියෙනවා. මෙතන මාකින් එකේ සාධනය කිරීම තියෙනවා. ඊට අමතරව සංකීර්ණ සංඛ්‍යා වීඩියෝ වල මෙය බහුලව කතා කරන්න තියෙනවා. අපි ගානට යමු. Z2 මාපාංක සමානයි Z2 මාපාංක සමානයි 1 සහ Z1 වාරයක් Z2 අසමානයි ඍණ 1 වේ නම් Z1 ධන Z2 බෙදීම 1 ධන Z2 Z2 යනු තාත්වික අගයක් බව පෙන්වනවා. එතකොට මෙන්න මේකෙදී මම මෙන්න මේ තර්කයයි ගන්නෙ.
අපිට කියනවා කිසියම් ප්‍රකාශනයක් තාත්වික සංඛ්‍යාවක් කියලා පෙන්නන්න. ඇත්තටම මොනවද තාත්වික සංඛ්‍යාවේ ගුණ? තාත්වික සංඛ්‍යාවක ප්‍රතිපදය එයාගේ වෙන්නේ නේ ස්ථිරයි. තාත්වික සංඛ්‍යාවක ප්‍රතිපදය එයාගේමයි. 7 කියන්නේ 7 ධන බිඳුවයි i. ප්‍රතිපදය 4 ඍණ බිඳුවයි i. 7ම නේද? ඒතර මම කරන්න හදන්නේ ඔය දීලා තියෙන ප්‍රකාශනයේ ප්‍රතිපදය අරගෙන ඒ ප්‍රතිපදය මුල් අගයම කියලා පෙන්වන්න හදන්නේ. කියන්නේ 7 බා 7ම කියන තර්කයෙන් අපි කියනවා 7 තාත්විකයි කියලා. 7 තාත්විකයි. ඔන්න ඒ තර්කයට එළඹෙන්නයි හදන්නේ. මේ ගානේ දත්තයක් තියෙනවා Z2 මාපාංක සමානයි Z2 මාපාංක සමාන 1යි කියලා. මම ප්‍රථමයෙන් මේ සුළු කරගන්නවා. Z2 මාපාංක 1යි. දෙපැත්ත වර්ග කරොත් Z2 මාපාංකයේ වර්ගය මෙතන 1 වර්ගය. අපි දන්නවා සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකයේ වර්ගය කියන්නේ ඒ සංකීර්ණ සංඛ්‍යාවයි ඒ සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රතිපදයයි. 1 වර්ග 1යි. සංකීර්ණ සංඛ්‍යා මාපාංකයේ වර්ග සංකීර්ණ සංඛ්‍යාවත් ඒ සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රතිපදය. මෙතනින් උත්තර වෙනවා Z2 බා 1ට Z කියලා. තවදුරටත් එක පුහුණු වෙමු. බලන්න Z2 මාපාංක 1යි. දෙපැත්ත වර්ග කරොත් Z2 මාපාංකයේ වර්ග 1 වර්ග 1යි. Z2 මාපාංකයේ වර්ග ලියන්න පුළුවන් Z2 වාරයක් Z2 බා. එහෙනම් මෙතනින් එනවා Z2 බා 1ට Z2. දැන් අපිට පෙන්වන්න තියෙනවා Z1 ධන Z2 බෙදීම 1 ධන Z1 Z2 තාත්වික අගයක් කියලා. මම මේ ප්‍රකාශනය W කියලා ගන්නවා. දැන් මම මේ W ගේ බා ගන්නවා ප්‍රතිපදය. එහෙනම් මේ පැත්තේ Z1 ධන Z2 බෙදීම 1 ධන Z1 Z2 බා. බෙදීමකට හරයට සහ ලවයට වෙන වෙනම ප්‍රතිපදයේ සලකන්න පුළුවන්. එහෙනම් Z1 ධන Z2 බා 1 ධන Z1 Z2 බා. එකතුවක් තියෙනම් Z1 බා Z2 බා වෙන වෙනම ප්‍රතිපදයේ දාන්න පුළුවන්. එහෙනම් W ගේ බා මෙතන එනවා Z1 බා ධන Z2 බා. මෙතන එනවා 1 බා Z1 බා Z2 බා. ගුණිතයකට ප්‍රතිපදය වුණත් වෙන වෙනම දාන්න පුළුවන්. අපි දන්නවා 1 බා 1යි ඊට අමතරව Z1 බා 1ට Z1 කියලා සුළු කරා කලින් Z2 බා 1ට Z2 කියලා සුළු කරා 1 බා 1මයි Z1 බා 1ට Z1 Z2 බා 1ට Z2. දැන් පොදු හරයක් අරගෙන සුළු කරමු. මෙතන Z2 පොදු හරයක් ගත්තොත් මෙතන Z2 මෙතන Z2 මෙතන Z1 පොදු හරයක් ගත්තොත් Z1 Z2 දාලා එකයට Z1 Z2 එකයට Z2 Z2 සුළු වෙනවා. මම සුළු කිරීමට වේගින් කරගෙන යනවා සුළු කරගන්න. දැන් ඔබට එනවා Z1 ධන Z2 බෙදීම 1 ධන Z1 Z2 W නේ. එහෙනම් ඔබට ආව නේද W ගේ බා W කියන. එහෙනම් W ගේ බා W වෙනවා නම් W තාත්වික සංඛ්‍යාව. අපි W කියලා ගත්ත Z1 ධන Z2 බෙදීම 1 ධන Z1 Z2 තාත්වික සංඛ්‍යාව. ඊළඟ කොටස කියලා දෙන්න පෙර මම මුවාවර් ප්‍රමේයේ තියරි පාර්ට් එක මතක් කරගන්නවා. cos θ ධන i sin θ n කොහොමද ලියන්න පුළුවන් මුවාවර් ප්‍රමේයට අනුව? cos මේ n මෙතනින් ලියනවා. n θ ධන i sin n θ. ඔය අනුව අපි හිතමු r වාරයක් cos θ ධන I sin θ n තිබුණා. පාඩුවේ මේ r ට n දාගන්න. r ගෙන් මෙතන cos θ ධන I sin θ n.
එහෙනම් Rn මෙතන cos n theta ධන I sin n theta. මෙන්න මේ දේ තමයි ඊළඟ කොටසේදී ඔබෙන් අහලා තියෙන්නේ. රෝමිලක්කම් 3 ද මුවාවර ප්‍රමේය භාවිතයෙන් 1 ධන I 2020 සමානයි ඍණ 2 1010 බව පෙන්වනවා. දැන් ඔබට පේනවා මේ සුළු කිරීම. ඒ අතර මම නිරන්තරයෙන් මේ වීඩියෝ බලන්න කියන්නේ උත්තේජනයක් ලබා දෙන්න. මොකද කොහොම හරි ඔබට මේක උගන්වන්නයි මම මේ උත්සාහ කරන්නේ. මුවාවර ප්‍රමේය වෙනම වීඩියෝ එකක් අපි කරලා ඇති. කරුණාකරලා මේ වීඩියෝ එක බලන්න. දැන් 1 ධන I දැන් රූපේ පේන ඔබට මාකින් එක 1 ධන I 2020. ඔබ 1 ධන I ද්‍රවකාකාරයට පත් කරලා තියෙනවා. මූල දෙක එළියට අරගෙන මූල දෙකෙන් බෙදලා. එහෙනම් දැන් එවිත් තියෙනවා එක යට මූල දෙක cos 5 බෙදීම 4 අනිත් එක යට මූල දෙක sin 5 බෙදීම 4. ඒකට යොදලා තියෙනවා මුවාවර ප්‍රමේය. එතකොට උත්තරය එවිත් තියෙනවා ඍණ 2 1010 කියලා. 13 ඒ කොටස. 13 ඒ කොටස මම දීලා තියෙන්නේ වක්‍ර අනුරේඛණය ආශ්‍රිත ගැටලුවක්. අපිට මෙන්න මේ fx ප්‍රස්ථාරය අඳින්න තියෙනවා. ඔබ ඉස්සෙල්ලම තේරුම් ගත යුතුයි මෙන්න මේ ප්‍රස්ථාරයේ හරය බිඳුවක් වන තැන් තියෙනව නේද? මේ ප්‍රස්ථාරයේ හරය බිඳුවක් වෙනවා x ධන 1 වර්ග බිඳුවයි x ධන 1 බිඳුවයි x සමානයි ඍණ 1. තව හරය බිඳුවක් වන තැනක් තමයි 3x ඍණ 1 බිඳුවයි x 3න් 1. දැන් ඔබේ දැනුම අනුව කියන හරය බිඳුවක් වෙච්ච තැන්වල මොකද්ද තියෙන්නේ? හරය බිඳුවක් වෙච්ච තැන්වල ප්‍රස්ථාරය සිරස්ව අනන්තයට යනවා. අපි ඒකට කියනවා සිරස් ස්පර්ශෝන්මුඛයක් කියලා. හරි. සිරස් ස්පර්ශෝන්මුඛ මොන වගේ තියෙන්න පුළුවන්ද? සිරස් ස්පර්ශෝන්මුඛ එනම් මේ පැත්තෙන් මෙහෙම අනන්තයට ගිහින් මෙහෙන් ඍණ අනන්තයට යන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතෙන්දි ඍණ අනන්තයට ගිහින් මේ පැත්තෙන් ධන අනන්තයට යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දෙපැත්තෙම ධන අනන්තයට යන්න පුළුවන්. එහෙම නැත්නම් දෙපැත්තෙම ඍණ අනන්තයට යන්නත් පුළුවන්. ඔය වගේ සිරස් ස්පර්ශෝන්මුඛයක් තියෙනවා x සමානයි ඍණ 1 x සමානයි 3න් 1 දී. ඒ ගැන සැලකිලිමත් වෙන්න පළවෙනිය. ඊළඟට ඔබ දන්නවා ප්‍රස්ථාරය අඳින්න මෙන්න මේ පරිමේය ශ්‍රිතය අවකලනය කළ යුතුයි. එතකොට මෙන්න මේ ශ්‍රිතය අවකලනය කරද්දී මම ගොඩක් දුරට මගේ අත්දැකීමෙන් දැකලා තියෙනවා දරුවන් මේ අවකලනය කරන තැන වරද්ද ගන්නවා. මේ අවකලනය කරන තැන කවදාවත් වැරදෙන්නේ නැති විදිහක් මම කියනවා. මෙන්න මේ විදිහේ සාධක එකට වඩා වැඩියෙන් තියෙන වෙලාවක මේක වෙනම අවකලනය කරගන්න පුළුවන් නේද? වෙනම ඉඩක් අරගෙන මේක අවකලනය කරගන්න. අපි දන්නවා මෙතන එන්නේ ගුණිතයක අවකලනය. එහෙනම් ගුණිතයක අවකලනය x ධන 1 වර්ග තියන් 3x ඍණ 1 අවකලනය කරා ධන 3x ඍණ 1 තියන් x ධන 1 වර්ගය අවකලනය. දැන් ඔබට මේ රූපේ පේනවා. ඒක වෙනම අවකලනය කරලා මම ඒක මාකින් එකේ සටහන කියලා දාලා තියෙනවා. දැන් අපිට පුළුවන් මේක අවකලනය කරන්න. එතකොට දැන් මේක අවකලනය කරද්දී 16 නියතයක් අපි දන්නවා බෙදීමක අවකලනය මේ යන තියෙන ප්‍රකාශනයේ තියාගත්තා උඩ එක්කෙන අවකලනය කරා x ඍණ 1. දැන් 16 එළියනේ. අඩු කිරීම උඩ ප්‍රකාශනයේ තියාගත්තා යට ඉන්න කෙනා අවකලනය කරා. යට එක්කෙනාගේ වර්ගය මේකේ වර්ගය. දැන් ඔබට පහසුවෙන් මේක සුළු කරන්න පුළුවන්. x ඍණ 1 අවකලනය කරොත් 1යි. මෙන්න මේ අවකලනය අපි පාඩුවේ පැත්තක හොයාගෙනයි තියෙන්නේ. මාකින් එකක සටහන කියලා තියෙනවා. x ධන 1 9x ධන. ඔබ අවකලනය කරගන්න බලන අන්තිම උත්තරේ දක්වා පරිස්සමෙන් අවකලනය කරන්න පුළුවන්ද කියලා. එතනින් එහාට වක්‍ර අනුරේඛනයේ ප්‍රස්ථාරය ඇඳීම
දැන් ඔබට පේනවා මාකින් එකේ දීලා තියෙන දේ. එතකොට ගොඩක් දරුවන්ට 2020 A-level මේ වෙනකොට ප්‍රස්ථාරයක් ඇඳීමේ ප්‍රශ්නයක් තියෙන විදියක් නැහැ. ගොඩක් දරුවන්ට මේ දේ කරගන්න පුළුවන්. මොකද ප්‍රස්ථාර අඳිනවා කියන්නේ ගොඩක් සරල දෙයක්. ඉතින් ඒ නිසා මේ වෙනකොට පුළුවන් බලන්න මේ මාකින් එකේ තියෙනවා. ඊට අමතරව මේ ළඟදි නෙමෙයි ගිය අවුරුද්දේ කරපු වීඩියෝ එකක් ඇති අපේ YouTube channel එකේ ඕන වක්‍ර රේඛනේ ඒ වීඩියෝ එකෙන් බලා ගන්නත් පුළුවන්. මේකේ අවසානයේ තියෙනවා fx විශාලයි බිඳුව වන x අගය කුලකය. මේ fx විශාලයි බිඳුව අපි y සමානයි fx කියලා ගත්තොත් fx කියන්නේ y. එතකොට y විශාලයි බිඳුව වන x අගය කුලකය. y විශාලයි බිඳුව වන x අගය කුලකය කියන්නේ ප්‍රස්ථාරය x අක්ෂයට ඉහළින් තියෙන්න ඕන. ප්‍රස්ථාරය x අක්ෂයට ඉහළින්. බලන්න ප්‍රස්ථාරය x අක්ෂයට ඉහළින් තියෙනවා ඍණ අනන්තයේ සිට ඍණ 1 දක්වා. ඍණ 1 ේදී ප්‍රස්ථාරය අර්ධ විරහිතයි. ඍණ 1 ගැන කතා කරන්න බෑ. ඍණ 1 ේදී සිරස් ස්පර්ශ වන මුඛය. ඊළඟ ඍණ 1 සිට 3 1 දක්වා ප්‍රස්ථාරය x අක්ෂයට ඉහළ. ඊළඟට ප්‍රස්ථාරය ඉහළින් තියෙනවා 1 සිට ධන අනන්තය දක්වා. ප්‍රස්ථාරය ඉහළින් තියෙනවා 1 සිට ධන අනන්තය දක්වා. 13 B කොටස ABCD ත්‍රිපිසියමක් අර්ධ වෘත්තයක් ඇතුලේ තියෙනවා. අර්ධ වෘත්තයේ අරය සමාන අර්ධ වෘත්තයේ විස්කම්භය 20 සෙන්ටිමීටර්. ගාන තුලත් රූප සටහන දීලා තියෙනවා. දැන් අපි මේ බෝඩ් එකට යමු. EO සමානයි OF සමානයි x බෙදීම 2 නම් EO OF x බෙදීම 2යි. මේක සම්මිතිකයි. AB සමානයි CD. BE මෙන්න මේ හොයනදී BE හොයනදී මෙතන ලම්බකයි කියලා தත්ත්වයක් තියෙනවා. BE හොයනදී එන පුතාලා කියන්න OB කොච්චරද? OB කියන්නේ අරේ නේද? මේක කේන්ද්‍රය නම් පරිධිය මත ලක්ෂයක් නේද? එහෙනම් මේක අරේ කොච්චරද? 10 සෙන්ටිමීටරනේ. එහෙනම් මෙන්න මේ BEO ත්‍රිකෝණයට පයිතගොරස් නියමය දාන්න එතනින් BE හොයාගන්න. එහෙනම් ත්‍රිපිසියමේ වර්ගඵලය A නම් ත්‍රිපිසියමේ වර්ගඵලය A නම් අපි A සඳහා පේපර් එකේ දීලා තියෙන උත්තරේ ගමු. ඔබ දන්නා ත්‍රිපිසියමක වර්ගඵලය ගන්නේ කොහොමද? සමාන්තර පාද දෙකේ එකතුව. මේ පාදයේ දිග 20යි විස්කම්භය නේද? මේ පාදයේ කොච්චරද? මෙතන x බෙදීම 2යි, මෙතන x බෙදීම 2යි මේක x. එතන සමාන්තර පාද දෙකේ එකතුව 20 x බෙදීම ඒව 2යි 20 ධන x දෙකෙන් බෙදුවා ගුණ කරා ලම්බක උස. එන ලම්බක උස කියන්නේ BE නේ BE. ඒතර BE හොයාගත්ත වර්ගමූල 400 ඍණ x වර්ග බෙදීම 2යි. වර්ගඵලය සඳහා ප්‍රකාශනය ලබා ගන්න. right දැන් ඔබට ඒ සඳහා මේ වගේ ප්‍රකාශනයක් ඇවිත් තියෙනවා. ඒ උක්ත වන පරිදි x තනි විචල්්‍ය ශ්‍රිතයක් උපරිමය සෙවිය යුතු රාශිය උක්ත වන පරිදි තනි විචල්්‍යක ශ්‍රිතයක් ඇවිත් තියෙනවා. දැන් මෙතෙන්දී ඔබ අවකලනය කරන්න x විෂය 4න් 1 නියත
එහෙනම් ගුණිතයක අවකලනය x ධන 20 තියන් වර්ගමූල 400 ඍණ x වර්ග අවකලනය කරා වර්ගමූල 400 ඍණ x වර්ග තියන් x ධන 20 අවකලනය කරා. දැන් ඔබට පේනවා ඒ දිගට අවකලනය කරගත් ප්‍රතිඵලය පිළිතුරු පත්‍රයේ. ඒතර අවකලන සංගුණකය බිඳුවක් වන අගය ගන්න. ඒතර අවකලන සංගුණකය බිඳුවක් වන අගය ගනිද්දී පැහැදිලිව තේරුම් ගන්න x කියන්නේ ධන අගයක්. මොකද x කියන්නේ දිගක්. x ඍණ වෙන්න බෑ. ඒතර x කියන්නේ ධන අගයක්. එහෙනම් x ධන අගයක් නම් x සමානයි 10 cm විතරයි අපිට පිළිගන්න පුළුවන් අදහසක් එන්නේ. අගයක් එන්නේ. එතකොට හැබැයි අවකලන සංගුණකයේ බිඳුවක් වූ පමණින් උපරිමයක් කියන්න බෑ. දැන් ඔබ ඒක උපරිමයක් වන බව පෙන්වන්න. උපරිමයක් වන බව පෙන්වන්න. ඒතර උපරිමයක් වන බව පෙන්වන්න පළවෙනි අවකලන සංගුණකය පාවිච්චි කරන්න. ඔබ උපරිමයක් වන බව පෙන්වීමට දෙවන අවකලන සංගුණකය ගන්න එපා. මොකද දැනටමත් ඔබ ඉගෙනගෙන ඇති දෙවන අවකලන සංගුණකය ඍණ වෙනවා නම් උපරිමයි. නමුත් ඒක පාවිච්චි කරන්න එපා. හේතුව එතෙන්දී එන්නේ සාපේක්ෂ උපරිමය. නමුත් මෙතෙන්දී අපිට ඕන මේ ගාණිත නිරපේක්ෂ උපරිමයක් මුළු ගානම ගැන හිතලා ඒ නිසා පළවන අවකලන සංගුණකයෙන් උපරිම වන තැන ගන්න. මම ඒ ගානේ පැහැදිලිව ලකුණු කරලා තියෙනවා. 14 A කොටස x තාත්විකයි a වාරයක් x වර්ග ධන x ධන 1 ධන x ඍණ 1 වාරයක් bx ධන c සමාන 1 වන පරිදි abc නියත සොයන්න. එතකොට ඔබට පේනවා සංගුණක සමාන කරලා abc නියත ටික සොයලා තියෙනවා. එතකොට abc නියත ටික සොයාගෙන අවසානයේ a ටත් b ටත් c ටත් ආදේශ කරලා 3n 1 x වර්ග ධන x ධන 1 ධන x ඍණ 1 වාරයක් ඍණ 3n 1 x ධන 2 බෙදීම 3 සමාන 1යි. සමාන 1 ලෙස ප්‍රකාශනය කෙවිත් තියෙනවා. ඊට පස්සේ එනයින් මෙන්න මේක භින්න භාග කරන්න තියෙනවා. එහෙනම් ඔබ දන්නවා එකයට x ඝනය ඍණ 1 එක කියන්නේ එකේ ඝනය. මෙතෙන්ට දාන ඝන දෙකක අන්තරය x ඍණ 1 x වර්ග ධන x ධන 1. දැන් ඔබ කලින් එක සමානයි කියලා හොයාගෙන තියෙනව නේද? 3n 1 x වර්ග ධන x ධන 1 ධන x ඍණ 1 වාරයක් ඍණ 3n 1 x ධන 2 බෙදීම 3. මේ එක වෙනුවට ඒ හොයාගත්ත ප්‍රතිඵලය දාන්න. 3n 1 x වර්ග ධන x ධන 1 ධන x ඍණ 1 වාරයක් ඍණ 3n 1 x ධන 2 බෙදීම 3. ඒතර හරේ තියෙනවා x ඍණ 1 x වර්ග ධන x ධන 1. දැන් පුතාලට පුළුවන් මේක වෙන වෙනම බෙදන්න. මේ ටික බෙදීම මේක, මේ ටික බෙදීම මේක. එතනින් භින්න භාග ප්‍රකාශනය සුළු කරගන්න. මෙතනින් එහාට ගාන හදා යන්න පුතාලට අවශ්‍ය තැන් ටිකක් මතක් කරගන්න තියෙන්නේ. ඔබ කියන්නේ එකයට x ඍණ 1 අනුකලනය කරන්න කොහොමද? ඔව්. එකයට x ඍණ 1 අනුකලනය ln මාපාංක x ඍණ 1. අනිශ්චිත අනුකලනයක් නම් විමතනීය තෙස්සේ. ඒත් එක්කම ඔබ කියන්න x වර්ග ධන x ධන 1 උඩ තියෙනවා 2x ධන 1. මට කියන්නේ මේක අනුකලනය කරන්න කොහොමද? ඔව්. එතෙන්ට අපි ගන්නේ හරයේ අවකලනය ලවයේ තියෙනම් ln මාපාංක හරය. එන ඇත්තටම x වර්ග ධන x ධන 1 අවකලනය කළොත් 2x ධන 1යි. ඒතර මේක fx නම් ලවයේ තියෙනවා fx ගේ අවකලනය f dash x. එහෙනම් මේක එකපාරට ලියන්න පුළුවන් ln මාපාංක x වර්ග ධන x ධන 1 ධන c. ඒත් එකම ඔබ කියන්න එක බෙදීම x වර්ග ධන x ධන 1 වගේ අනුකලනයක් තිබුණොත් කොහොමද ඒක අනුකලනය කරන්නේ? මේ වගේ වෙලාවක සාධක කැඩෙන්නේ නැත්නම් වර්ග පූර්ණය කරන්න. එහෙනම් පූර්ණ වර්ගයක් ලිව්වා x වර්ග කරොත් x වර්ග සංගුණකයේ හරි අඩක් එකේ හරි අඩක් භාගය අගපදයේ වර්ගයක් අඩු කරා තිබිච්ච ධනයක. එතකොට එක බෙදීම
x ධන භාගයේ සම්පූර්ණ වර්ගය ධන 3 බෙදීම 4යි. මේක ලියන්න පුළුවන් එකයට මූල 3 බෙදීම 2 වර්ග ධන x ධන භාගයේ වර්ග. පුතාලා මේ වගේ තැන් අනුකලනයේ වීඩියෝ ටිකේ තියෙනවා. කරුණාකරලා අනුකලනයේ වීඩියෝ ටික බලන්න. ඒක ගොඩක් වැදගත්. එහෙනම් දැන් මෙන්න මේ අනුකලනයේ උත්තරේ කොච්චරද? ඔව්. x ධන භාගය අවකලනය කරොත් 1යි. මූල 3 බෙදීම 2 වර්ගයෙන් මූල 3 බෙදීම 2යි. tan inverse x ධන භාගය බෙදීම මූල 3 බෙදීම 2 ධන c. හරි. මේ වගේ තරක් තිබුණොත් කොහොමද අනුකලනය කරන්නේ? කල්පනා කරන්න. ඔව්. හරය අවකලනය කරොත් කීයක් එනවද? x වර්ග ධන x ධන 1 අවකලනය කරොත් 2x ධන 1යි. එහෙනම් අපි ඉස්සෙල්ලාම හරය අවකලනයේ 9 හදන්න try එකක් දෙමු. එහෙනම් මම ඉස්සෙල්ලාම කරන්නේ 2x හදන්න. එහෙනම් 2x හදන්න නම් භාගයක් තියාගෙන දෙකෙන් ගුණ කරා. දෙකෙන් ගුණ කරොත් 2x එනවා. හැබැයි ඍණ 4කුත් එනවා. then මට ඕනේ ඇත්තටම 2x ධන 1 නේද? එහෙනම් ධන 1ක් දානවා වෙනස නැති කරන්න ඍණ 1. එතකොට ඍණ 6න් 1 2x ධන 1ක් දැම්මා වෙනස නැති කරන්න ඍණ 1. හේතුව හරය අවකලනයේ 9 හදන්න ඕන නිසා. තිබිච්ච ඍණ 4. x වර්ග ධන x ධන 1 dx. දැන් මෙතන එනවා 6න් 1 මෙතන 2x ධන 1 ඍණ 5. x වර්ග ධන x ධන 1 dx. දැන් පුතාට පුළුවන් වෙන වෙනම බෙදා ගන්න. නේ? 2x ධන 1 බෙදීම x වර්ග ධන x ධන 1 ඍණ 5 බෙදීම x වර්ග ධන x ධන 1. මීට ප්‍රථමයෙන් මේක අනුකලනය කියලා දුන්නා. මීට ප්‍රථමයෙන් පහ ඉලක්කමක් එළියට ගත්තොත් එකයට x වර්ග ධන x ධන 1 අනුකලනය කියලා දුන්නා. එහෙනම් ඔන්න ඔය කියලා දීපු දේවල් ටික සිහියේ තියාගෙන තනියම උත්සාහ කරන්න මේ ගන්න 14 කොටස. B කොටස කොටස් වශයෙන් අනුකලනයෙන් හදන්න තියෙන ගණනක්. අපි මේ ගානේ මෙන්න මේ විදිහට සුළු කරමු. හරි. අපි මේ ගාන මේ විදිහට සැලසුම් කරමු. මෙතන cos x තියෙනවා. එකයට x තියෙනවා. ඔබ දන්නවා ලඝු ගණක ශ්‍රිතවලදී මෙන්න මේ දර්ශකය ඉදිරියෙන් ලියන්න පුළුවන් නේද? ලඝු ගණක ශ්‍රිතවලදී දර්ශකය ඉදිරියෙන් ලියන්න පුළුවන්. එහෙනම් මෙතන sin x වාරයක් ලඝු ඊපාදයට x. ඔබ දන්නවා ලඝු ඊපාදයට x කියන්නේ කවුද? ln x නේ. එහෙනම් මේ තියෙන ln x. එහෙනම් මේක වෙන වෙනම අනුකලන දෙකක් ගත්තොත් අනුකලනය cos x එකයට x dx ඍණ අනුකලනය sin x ln x dx. මෙන්න මෙතෙන්ට කොටස් වශයෙන් අනුකලනය දාන එක පහසුයි. cos x තියාගෙන d බෙදීම dx ඇතුළට ln x අනුකලනය කරලා දානවා. ln x අනුකලනය සමයි එකයට x අනුකලනය කරලා දානවා සමයි. එකයට x අනුකලනය කරලා දානවා. එකයට x අනුකලනය කරොත් ln x නේද? ln මාපාංක x. ඍණ අනුකලනය sin x ln x dx. ඔන්න මේ ගැන සැලකිලිමත් වෙන්න අපි එකයට x ගේ අනුකලනය ln මාපාංක x කියලානේ දාන්නේ නේ. එතකොට ඇත්තටම මේ ගානේ x ධනය කියන தත්ත්වය තිබුණා නම් හොඳයි.
right මේ ගානේ දත්තයක් තිබුණා නම් හරි x ධන කියලා ගාන වඩාත් නිවැරදි. ඒක පේපර් එක ලබා දීමේදී තිබෙච්ච අතපසුවීම. මේක x ධන කියලා තිබ්බනම් වඩාත් ලේසි. දක්ෂ දරුවෙකුට ඒක තේරෙනවා. ලඝු විපාදයට x කියලා තියෙනවනේ. ඒතර ලඝු අසම කීයටවත් ඍණ වෙන්නේ නැහැ. ලඝු අසම කීයටවත් ඍණ වෙන්න බෑ. මේ මෙතන දැක්ක ගමන් දක්ෂ දරුවෙකුට තේරෙනවා x ධන කියලා. නමුත් ගාන තුල x ධන කියලා දුන්නා වඩාත් සාර්ථකයි. අපි ගාන හදාගෙන යමු. එහෙනම් දැන් මෙතෙන්ට කොටස් වශයෙන් අනුකලනය දාමු. මේ දෙන්නයි ගුණිතය cos x වාරයක් ln x අඩු කිරීම ln x තියාගෙන d බෙදීම dx cos x. තව මෙතන තිබුණු අනුකලනය sin x වාරයක් ln x dx. දැන් ඔබට පේනවා මාගින් එකේ මේක සුළු කරපු විදිහ. එතකොට ධන දින කැපිලා යනවා. අනුකලනය ln x sin x ධන දින කැපිලා යනවා. එතකොට උත්තරයක් එනවා cos x ln x අනිවාර්යයෙන්ම අනිශ්චිත අනුකලනයකදී c අභිමත නියතය යෙදිය යුතුයි. ඒ නිසා අන්තිම උත්තරේ cos x ln x ධන c. දැන් ඔබට 14 වෙනි ගානේ c කොටස පේන තියෙනවා. ඒතර 14 වෙනි ගානේ c කොටසේ තියරි පාර්ට් එක අපේ අනුකලනයේ වීඩියෝ වල අන්තිම වීඩියෝ එකේ ඉතාමත් හොඳින් පැහැදිලි කරලා තියෙන දෙයක්. ඒත් එක මෙතනත් කිව යුතු මේ ගානෙත් අවසානයේ i ධන j සමානයි 5 බෙදීම 4 කියලා තියෙන්නේ. ඒ i ධන j වඩා එතන නිවැරදි විය යුතුයි. i සමානයි j සමානයි 5 බෙදීම 4 ලෙස. පේපර් එකේ තිබ්බ අඩුපාඩුවක් i සමානයි j සමානයි 5 බෙදීම 4. ඒකේ පේපර් එකේ දුන්නේ i ධන j සමානයි 5 බෙදීම 4. ඒක නිවැරදි කරලා දැන් ගන්න උත්සාහ කරමු. හරි. දැන් අපි කලින් ඔප්පු කරපු ප්‍රතිඵලය එනම් බිඳුවේ සිට a දක්වා fx dx සමානයි බිඳුවේ සිට a දක්වා f a ඍණ x dx කියන ප්‍රතිඵලයේ එතකොට ඒත් එක්කම කිය යුතුයි මම මේ ගාන පැහැදිලි කරන්නේ අනුකලනයේ අන්තිම වීඩියෝ එක බැලුවා කියන මතේ ඉඳගෙන. right? එතන ඉඳගෙන. දැන් මෙන්න මේ i ම නේද මේ i ම නේද මේ i ගේ අගයම නේද මේ සෑම x කෙනෙක් වෙනුවටම උඩ සීමාව ඍණ x. එතකොට මෙන්න මේ x වෙනුවට උඩ සීමාව 5 බෙදීම 2 ඍණ x. එතකොට මේ x වෙනුවට උඩ සීමාව ඍණ x 5 බෙදීම 2 ඍණ x. උඩ සීමාව ඍණ x මෙන්න මේ x වෙනුවට දානවා. right. එතකොට සාධිත ප්‍රතිඵලය කියුනේ ඔක. එතකොට sin 5 බෙදීම 2 ඍණ x කියන්නේ cos x. cos 5 බෙදීම 2 ඍණ x කියන්නේ sin x. sin 5 බෙදීම 2 ඍණ x කියන්නේ cos x. එතකොට මෙතන එනවා cos මෙතන එනවා බිඳුව 5 බෙදීම 2 cos x 20 sin x මොකද cos 5 බෙදීම 2 ඍණ x කියන්නේ sin x 20 sin 5 බෙදීම 2 ඍණ x කියන්නේ cos x 20 එන ඒ කියන්නේ j නේද? ඒ කියන්නේ j. එතකොට දැන් එවිත් යනවා i සමානයි j කියලා. ඊට පස්සේ i ගානේ හොයන්නම් කළ යුතු හොඳම දේ මේ ප්‍රතිඵල දෙක එකතු කරලා. 1යි 2යි. 1යි 2යි ප්‍රතිඵල දෙක එකතු කරොත් sin x 20 20 දාන cos x 20 20 පොදු හරයක් ගන්න. එතකොට ලැබෙනවා sin x 20 20 දාන cos x 20 20. ඒ දෙන්න කැපිලා යනවා. කැපිලා ගින් i සමානයි j සමානයි 5 බෙදීම 4. එතනින් එනවා i 5 බෙදීම 4 ඒක සමාන වෙනවා j ට. ඔබට පේන්න තියෙනවා ඒ සුළු කිරීම. මේ ගානේ වඩා තාර්කික කොටස වෙන්නේ මේ අන්තිම කොටස. ඍණ 5 බෙදීම 2 සිට ධන 5 බෙදීම 2 දක්වා sin x 20 20 බෙදීම sin x 20 20 ධන cos x 20 20 dx ගේ අගය අපෝහණයක් කරන්න තියෙනවා. එතකොට අගය ලබා ගන්න තියෙනවා. එතකොට මෙන්න මේකට පාවිච්චි කරනවා මෙන්න මේ නිශ්චිත අනුකලනයේ ගුණය a b c. ඔබ දන්නවා a වල ඉඳලා c දක්වා fx dx ලියන්න පුළුවන්. a වල ඉඳලා b දක්වා fx dx ධන b වල ඉඳලා c දක්වා fx dx. මෙන්න මේ අනුකලනයත් ලියනවා
දැන් මෙතන තියෙන්නේ ඍණ 5 බෙදීම 2 බිඳුව ධන 5 බෙදීම 2. දැන් ඍණ 5 බෙදීම 2 සිට ධන 5 බෙදීම 2 දක්වා තියෙන අනුකලනය ලියනවා. ඍණ 5 බෙදීම 2 සිට බිඳුවත් බිඳුවේ සිට 5 බෙදීම 2. එහෙනම් මේක ලියනවා ඍණ 5 බෙදීම 2 සිට බිඳුවට ධන බිඳුවේ සිට 5 බෙදීම 2. මෙන්න මේ නිශ්චිතානුකලනයේ ගුණය යොදලා. දැන් ඔබට මාකින් එකේ පැහැදිලිව පේන්න තියෙනවා. ඍණ 5 බෙදීම 2 සිට ධන 5 බෙදීම 2 දක්වා අනුකලනයේ කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා. ඍණ 5 බෙදීම 2 සිට බිඳුවත් බිඳුවේ සිට 5 බෙදීම 2 දක්වා. දැන් එතකොට ඔබ තේරුම් ගන්න ඕන බිඳුවේ සිට 5 බෙදීම 2 දක්වා පොඩ්ඩක් මේක මොකද කියලා ඔබ දන්නවා sin x 20 20 බෙදීම sin x 20 20 ධන cos x 20 20 ඒ කියන්නේ i නේද? ඒක අපි හොයාගත්ත නේද? එතන මේකේ අගය 5 බෙදීම 4යි කියලා කලින් හොයාගෙන තියෙනවා. 5 බෙදීම 4යි කියලා කලින් හොයාගෙන තියෙනවා. එහෙමනම් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේයි. ඍණ 5 බෙදීම 2 සිට බිඳුව දක්වා sin x 20 20 බෙදීම sin x 20 20 ධන cos x 20 20. මෙන්න මේ අනුකලනය වෙනම ගන්න. වෙනම අරගෙන මෙතෙන්ට පාවිච්චි කරන්න ආදේශයක් t සමානයි ඍණ x කියලා. t සමානයි ඍණ x කියන ආදේශය පාවිච්චි කරොත් ඔබට මේකත් එනවා 5 බෙදීම 4. ඒත් එකම නිශ්චිත අනුකලනයේ ගුණයක් නේද? නිශ්චිත අනුකලනයේ විචලනයේ ස්වායත්තයි නේද? උදාහරණයක් මෙහෙම එකක් ආවොත් බිඳුව 5 බෙදීම 2 sin t 20 20 sin t 20 20 cos t 20 20 කොච්චරද ආගේ dt. ඔව් බිඳුව 5 බෙදීම 2 sin x 20 20 බෙදීම sin x 20 20 දර cos x 20 20 5 බෙදීම 4ක් කියලා විත්තිය. එහෙනම් නිශ්චිත අනුකලනයේ විචලනයේ ස්වායත්තයි. sin t 20 20 sin t 20 20 cos t 20 20 එහෙනම් මේක කොච්චර වෙනවද? 5 බෙදීම 4ක් වෙනවා. එතකොට මෙන්න මේ අනුකලනයේ 5 බෙදීම 4ක් කියලා දැන් ওই මාකින් එකේ සුළු කරලා තියෙනවා. ආදේශයක් යොදලා තියෙනවා. ඒත් එකම නිශ්චිත අනුකලනය විචලනයේ ස්වායත්තයි කියන ප්‍රතිඵලේ පාවිච්චි කරලා තියෙනවා. 15 වෙනි ගානේ ඒ කොටස ගැටලුවත් ඒක සුළු කරපු ප්‍රකාශනයකුත් දැන් ඔබට පේන්න තියෙනවා. sin 3i θ 3i sin θ රින 4i sin ගණය θ cos 3i θ වෙනුවට 4i cos ගණය θ රින 3i cos θ යොදලා මේ ප්‍රකාශනය සුළු කරන්න පුළුවන් sin වර්ග θ ධන cos වර්ග θ සමාන 1 කියලා දැක්කා. දැන් ඔබ හිතන්න ඇත්තටම සමීකරණයක විසඳුම් කියන්නේ මොනවද කියලා. සමීකරණයක විසඳුම් කියන්නේ ඒ සමීකරණයට ගැළපෙන අගය. එතකොට විසඳුම් සොයන්න කිව්වොත් ඒ සමීකරණයට ගැළපෙන සියලු අගයන් සොයන්න වෙනවා. එතකොට අපේ ගාන මේකයි. sin 3i θට cos 3i θට බහුකෝණ සූත්‍රය යොදලා මේක සුළු වෙලා තියෙනවා sin වර්ග θ දර cos වර්ග θ සමාන 1යි කියන තැනට. එතකොට මෙන්න මේ ප්‍රකාශනය මෙයයි තමයි මේ ඉන්නේ. මේ ප්‍රකාශනය නිවැරදි වන්නේ θ මොනවා කියන්නේ? මේ ප්‍රකාශනය නිවැරදි වෙන්නේ? ඔව් මේ ප්‍රකාශනය θ ඕනම තාත්වික අගයකට හරියනවා. sin වර්ග අංශක 30 දන cos වර්ග අංශක 30 කිය දෙකයි. sin වර්ග 5යි 5 බෙදීම 3 ධන cos වර්ග 5යි 5 බෙදීම 3 එකයි. එතකොට මේ ප්‍රකාශනය නිවැරදි θ ඕනම තාත්වික අගයකට. හැබැයි මේකේ උත්තරේ θ ඕනෑම තාත්වික අගයක් කියලා කිව්වොත් වැරද්දක් තියෙනවා. ඇයි? මෙතන sin θ ගෙන් බෙදෙනවා. එහෙනම් කියනවා θ ඕනම තාත්වික අගයක් කිව්වොත් sin θ බිඳුවක් වල θ අගයන් තියෙනව නේද? ඒක වෙන්න බෑ. ඇයි sin θ ගෙන් බෙදලා නේද?
එන sin θ බිඳුවක් වන θ කියන්නේ විසඳුම් කුලකින් අඩු වෙන්න ඕන. මෙතන cos θ ගෙන් බෙදිලා. එහෙනම් cos θ බිඳුවක් වන අගයනොත් විසඳුම් කුලකින් අයින් වෙන්න ඕන. නේ? මෙතන cos θ බිඳුවක් වෙන්න පුළුවන්ද? බැහැ. sin θ බිඳුවක් වෙන්න පුළුවන්ද? බැහැ. එහෙනම් θ සියලු තාත්වික අගයන් හැබැයි එකෙන් අඩු වෙන්න ඕන sin θ බිඳුවක් වන අගයනොත් cos θ බිඳුවක් වන අගයනොත්. එහෙනම් කරුණාකරලා කියන්න sin θ බිඳුවක් වන්නේ sin බිඳුව බිඳුවයි sin phi බිඳුවයි sin 2 phi බිඳුවයි sin 3 phi බිඳුවයි sin 4 phi බිඳුවයි sin 5 phi බිඳුවයි sin 6 phi බිඳුවයි sin ඍණ phi බිඳුවයි sin නගයක් බිඳුවක් වෙනවා sin නගයක් බිඳුවක් වෙනවා phi ගේ නිකිලමය ගුණාකාරවලදී 1 phi 2 phi 3 phi 4 phi phi ගේ නිකිලමය ගුණාකාරවලදී බිඳුවයි phi ඍණ phi sin නගයේ බිඳුවයි. එතකොට θ ගෙන් අයින් වෙන්න ඕන. එතකොට θ තාත්වික අගයන් කුලකින් අයින් වෙන්න ඕන n phi වන අගය. එතකොට n කියන්නේ නිකිල. ඒක මේක ගැන හිතන්න. ඒත් එක්කම cos θ බිඳුවක් වෙන්න බෑ. එහෙනම් cos θ බිඳුවක් වෙන්න මොන තැනකටද? cos 5 බෙදීම 2 බිඳුවයි. cos 3 phi බෙදීම 2 බිඳුවයි. cos 5 phi බෙදීම 2 බිඳුවයි. cos 7 phi බෙදීම 2 බිඳුවයි. cos 9 phi බෙදීම 2 බිඳුවයි. cos 11 phi බෙදීම 2 බිඳුවයි. cos ඍණ phi බෙදීම 2 බිඳුවයි. cos ඍණ 3 phi බෙදීම 2 බිඳුවයි. ඇත්තටම cos අගයක් බිඳුවක් වෙනවා. phi බෙදීම 2 මෙන්න මෙතෙන්ට එන්න ඕන ඔත්තේනි කියලා. එහෙනම් θ වෙන්න බෑ phi බෙදීම 2 ඔත්තේ නිකිල විය හැක. එහෙනම් දැන් බලමු මෙන්න මේ තර්කය කොහොමද පිළිතුරක් ලෙස අපි දෙන්නේ කියලා. හරි. දැන් θ වෙන්න බෑ phi ගේ නිකිලමය ගුණාකාර n නිකිල. උදාහරණයක් θ අසමානයි කියලා දාමු. θ අසමානයි n phi. ඇයි? θ 1 phi වෙන්න බෑ. θ 2 phi වෙන්න බෑ. θ 3 phi වෙන්න බෑ. එහෙම වුණොත් sin x බිඳුවක් වෙනවා. උදාහරණයක් n එක දැම්මොත් 1 phi වෙන්න බෑ. නේ? 2 phi වෙන්න බෑ. 3 phi වෙන්න බෑ. 4 phi වෙන්න බෑ. ඒ වගේම θ වෙන්න බෑ phi බෙදීම 2 ඔත්තේ නිකිල මේ ගුණාකාර. මේ ඉන්නේ ඔත්තේ නිකිල. උදාහරණයක් ලෙස ඔත්තේ එකක් නේද? 1යි phi බෙදීම 2. 3යි phi බෙදීම 2. ඒ වෙන්න බෑ. 5යි phi බෙදීම 2. ඒතර phi බෙදීම 2 ඉස්සරහට එන්නේ ඔත්තේ. ඒතර θ ට ඕනම අගයක් ගන්න phi ගේ නිකිලමය ගුණාකාරත් phi බෙදීම 2 ඔත්තේ නිකිලමය ගුණාකාරත් හැර. එතකොට ඇත්තටම θ ට වෙන්න බෑ phi 2යි phi 3යි phi phi බෙදීම 2 3යි phi බෙදීම 2 5යි phi බෙදීම 2 ඕව වෙන්න බෑනේ. එහෙනම් මම සාධාරණව මෙහෙම කිව්වොත් θ අසමානයි n phi බෙදීම 2 කිව්වොත් අවුලක් නෑ නේද? n ඕනම නිකිලයක්. පුතාලා දන්නව නිකිල කියන්නේ? එක දැම්මොත් θ අසමානයි phi බෙදීම 2. හරි. දෙක දාන්න. මනසින් n ට දෙක දාන්න. θ අසමානයි phi. ඒකත් හරිනේ. තුන දැම්මොත් θ අසමානයි phi බෙදීම 3යි phi බෙදීම 2. හරි. හතර දැම්මොත් θ අසමානයි 4යි phi බෙදීම 2 කියලා 2යි phi. ඒක වෙන්නත් බෑ නේද? එහෙනම් මේකේ විසඳුම වඩා සාර්ථකව අපි ලියමු. මෙන්න මෙතන θ අයිති තාත්වික. හැබැයි ඒකෙන් අඩු වෙනවා n phi බෙදීම 2. එහෙනම් මේ ගානේ අපි විසඳුම් ලියමු. θ ට එන්න පුළුවන් ඕනම තාත්වික අගයක්. හැබැයි ඒකෙන් අඩු වෙන්න ඕන n phi බෙදීම 2. මේක n කියන්නේ සාධාරණව නිකිල. පුතාලා ආයිසර නිකිල දාන්න. එක දැම්මොත් phi බෙදීම 2 වෙන්න බෑ. හරි. දෙක දැම්මොත් θ phi වෙන්න බෑ. හරි.
3 දැම්මොත් 3.5 බෙදීම 2 වෙන්න බෑ cos බිඳුවක් වෙනවා. 4 දැම්මොත් 2.5 වෙන්න බෑ sin බිඳුවක් වෙනවා. 5 දැම්මොත් 5.5 බෙදීම 2 වෙන්න බෑ. එහෙනම් n කියන්නේ හිතලා. මේ ආකාරයෙන් අපි විසඳුම් කුලකය ඉදිරිපත් කරනවා. පහළවේ B කොටස දැන් ඔබට ගාන පේන්න තියෙනවා. මේක තරම් අමාරු ගානක් නෙමෙයි. ගැළපෙන ත්‍රිකෝණ වලට sin නීතිය දාන්නයි තියෙන්නේ. අපි සම්මත අංකයෙන් sin නීතිය ගත්තොත් මෙන්න මේ A ශීර්ෂය කෝණයේ විශාලත්වය capital A පාදයේ දිග simple A. B ශීර්ෂය මෙන්න මේ කෝණයේ විශාලත්වය capital B සම්මුඛ පාදයේ දිග simple B. C ශීර්ෂය මේ කෝණය capital C සම්මුඛ පාදයේ දිග simple C. එහෙනම් sin නීතිය කියන්නේ sin A බෙදීම sin A බෙදීම සම්මුඛ පාදයේ දිග simple A සමාන වෙනවා sin B බෙදීම සම්මුඛ පාදයේ දිග simple B සමාන වෙනවා sin C බෙදීම සම්මුඛ පාදයේ දිග simple C. දැන් ඔබට පිළිතුරු පත්‍රය දැන් ඔබට උත්තර පත්‍රයේ B කොටස හදපු විදිය පේනවා. AEB ත්‍රිකෝණයේ sin නීතිය දාලා තියෙනවා. එතකොට B ශීර්ෂය ගාව කෝණයේ විශාලත්වය B. ඒ වගේම ADC ත්‍රිකෝණයේ sin නීතිය දානවා. එම 1.2 ප්‍රකාශන දෙක සලකන්න. ඊළඟ රෝ ඉලක්කම් දෙකේදී ABD ත්‍රිකෝණයේ sin නීතියත් ACE ත්‍රිකෝණයේ sin නීතියත් යොදලා ඔය කියන උත්තරය අරගෙන තියෙනවා. මේක සරල සුළු කිරීමක් තියෙනවා. C කොටස 2 tan inverse x දනු tan inverse 4x සමානයි 5 බෙදීම 2 විසඳන්න තියෙනවා. x අගයන් සොයලා තියෙනවා. දැන් මෙන්න මේ tan inverse x alpha කියලා ගත්තොත් tan inverse 4x beta කියලා ගත්තොත් මෙතන එනවා 2 alpha ධන beta 5 බෙදීම 2. එහෙනම් 2 alpha කියන්නේ 5 බෙදීම 2 ඍණ beta. දෙපැත්තම tan ගන්න tan 2 alpha tan 5 බෙදීම 2 ඍණ beta. සුළු කරන්න ඔබට පේනවා ඒ සුළු කිරීම තුලින් ගන්න පුළුවන් x ට ධන හෝ ඍණ 3න් එකක්. x වර්ග 9න් එකක් වෙලා x ධන හෝ ඍණ 3න් එකයි. ඇත්තටම මේක x ඍණ 3න් එක වෙන්න බෑ. ඒක ප්‍රතික්ෂේප කළ යුතුයි. දැන් අපි බලමු ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කොහොමද කියලා. බලන්න ඔබ මතකයෙන් කියන්න tan inverse එක කොච්චරද? 5 බෙදීම 4යි. මට කියන්න tan inverse ඍණ එක කොච්චරද? ඍණ 5 බෙදීම 4යි. එහෙනම් මම ඒ කියන කතාව මෙන්න මෙතන ලකුණු කරලා පෙන්නන්න. මෙතන එක දැම්මොත් දැන් මේ කියන්නේ x මේ x අක්ෂයේ තියෙන අගය දාන්න x ට. එතකොට tan inverse එක 5 බෙදීම 4යි. එතකොට tan inverse ඍණ එක මේ x ට දාන ඍණ එක. එතකොට tan inverse ඍණ එක බලන්න ප්‍රස්තාරේ ඍණ 5 බෙදීම 4යි. මතක තියාගන්න tan inverse ඇතුලේ ඍණ නම් මෙතන එන්නේ ඍණ කෝණයක්. tan inverse x මේ x ට ඍණාගයන් දැම්මොත් එන්නේ ඍණ කෝණ. පේනවද? මේක ඍණ 5 බෙදීම 4. ඍණ 5 බෙදීම 6. ඍණ 5 බෙදීම 3 ඍණ කෝණ. දැන් මම මේ x ට දානවා ඍණ 3න් එක. එතකොට tan inverse x ට ඍණ 3න් එක 4යි x ට ඍණ 3න් එක. එතකොට tan inverse ඍණ 3න් එක මේ ඇතුළ ඍණ වුණා කියන්නේ මේක ඍණ කෝණයක්. tan inverse ඍණ 4 බෙදීම 3 මේ ඇතුළ ඍණ කියන්නේ ඍණ කෝණයක්. කියන්නේ ඍණ කෝණ දෙකක් එකතු වෙලා ධන කෝණයක් වෙන්න පුළුවන්. නේ? ඍණ දෙන්නෙක් එකතු වෙලා ධන කෝණයක් වෙන්න පුළුවන්. ඍණ කෝණ දෙකක් එකතුව ධන කෝණයක් වෙන්න පුළුවන්.
කියනවත් බෑ මෙතන එකතු කිරීම ලකුණක් තියෙන්නේ. ඍණ කෝණ දෙක එකතුව ධන කෝණයක් විය නොහැක. ඒ නිසා x අසමානයි ඍණ 3න් 1. ගන්න පුළුවන් එකම විසඳුම x සමානයි 3න් 1 පමණයි. එහෙනම් මේ ප්‍රකාශනයේ වළංගු වන x අගය x 3න් 1. මම මේ සෑම x කෙනෙකුටම 3න් 1 දැම්මා. 2යි tan inverse x වෙනුවට 3න් 1, 4යි x වෙනුවට 3න් 1. එතකොට අපිට එනවා මේක උක්ත කරොත් tan inverse 4 බෙදීම 3 5 බෙදීම 2 ඍණ 2යි tan inverse 3න් 1. මෙන්න මේ tan inverse 3 බෙදීම 4ට පොඩි සුළු කිරීමක් කරනවා. මම ඒක බීටා මොනාරේ ගැමා කියලා ගන්න. ගැමා සමානයි tan inverse 4 බෙදීම 3. එහෙනම් මෙතනින් එනවා tan ගැමා 4 බෙදීම 3. 4 බෙදීම 3 ධනාංගයක් නිසා ගැමා 90ට වඩා අඩුයි. සුළු කෝණයක්. එහෙනම් tan ගැමා 4 බෙදීම 3යි. එහෙනම් අපි දන්නවා tan කියන්නේ සම්මුඛ පාදය 4යි බද්ධ පාදය 3යි. එහෙනම් කර්ණය 5යි. කර්ණය 5. එහෙමනම් අපිට එතනින් හොයාගන්න පුළුවන් මේකේ අන්තිම උත්තරේ තියෙන 3 බෙදීම 5 සමානයි sin 2යි tan inverse 3න් 1 නේද? එහෙමනම් මෙතනින් මම ලියන්නම් මේ 3 බෙදීම 5ක් එන්නේ cos ගැමා ගත්තොත්. බද්ධ පාදය 3යි නේ. මේ උත්තරේ තියෙන 3 බෙදීම 5 ගන්න cos ගැමා ගත්තා. cos ගැමා කියන්නේ බද්ධ පාදය 3යි කර්ණය 5යි. එතනින් ගන්න පුළුවන් ගැමා cos inverse 3 බෙදීම 5. cos inverse 3 බෙදීම 5. ඒක ඇත්තටම ගැමා කියන්නේ tan inverse 3ට 4 නේද? එහෙනම් tan inverse 3ට 4 සමානයි cos inverse 3 බෙදීම 5. එහෙනම් tan inverse 3 බෙදීම 4 වෙනුවට ලියමු cos inverse 3 බෙදීම 5. 5 බෙදීම 2 2යි tan inverse 3න් 1. එහෙනම් cos inverse 3 බෙදීම 5 මෙච්චර නම් 3 බෙදීම 5 සමානයි cos 5 බෙදීම 2 ඍණ 2යි tan inverse 3න් 1. අපි දන්නවා cos 5 බෙදීම 2 ඍණ θ කියන්නේ sin θ. එහෙනම් cos 5 බෙදීම 2 ඍණ 2යි tan inverse 3න් 1 කියන්නේ sin 2යි tan inverse 3න් 1. ඔබට දැන් මේ සුළු කිරීම පේනවා. right. එහෙනම් පොයින්ට් 19 පළවෙනි පේපර් එක සම්පූර්ණයෙන්ම අපි සාකච්ඡා කරා. මෙතෙන්දී ඔබට ඉගෙන ගන්න ගොඩක් කාරණා තියෙනවා. දැන් මම දවස් 3ක කාලයක් දෙනවා මේක හොඳින් අධ්‍යයනය කරන්න. නැවත පේපර් එක හදන්න. තමන්ගේ අඩුපාඩු හදාගන්න. දවස් 3කට පස්සේ මම ඔබට දෙනවා COVID-19 දෙවන ප්‍රශ්න පත්‍රය. එහෙනම් දැන් දෙවන ප්‍රශ්න පත්‍රය ලැබෙනකම් පළවෙනි ප්‍රශ්න පත්‍රය හොඳින් අධ්‍යයනය කරන්න.